ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ ජීවන වියදම් කමිටුව රැස් වූ අවස්ථාවේදී. ජීවන වියදම් කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුණා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි මෙහිදී ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නොමැතිව අලෙවි කිරීමේ පහසුව ගොවියන්ට ඍජුවම හිමිවන පසුබිමක් සැකසීමෙන් ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළක් නිර්මාණය කළ හැකි බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. වත්මන් ජීවන තත්ත්වය සහ COVID-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලටගෙන පරිප්පු, ටින් මාළු, බීලුණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ජනාධිපතිතුමා විසින් පෙරේදා දිනේදී ඉවත් කරනු ලැබුවා. පුරන් නැති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරු කඩිනමින් පොල් වගා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මේ වන විටත් හෙක්ටයාර් 50,000ක අලුතින් පොල් වගා කිරීම රජය ආරම්භ කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණ වුණා. සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එළවලු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීය සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් සැකසෙමින් පවතින බවයි. පවුලක දෛනික පාරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ගණනය කර ඇති අතර අඩු ආදායම් ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවලු සහ පළතුරු වගා කිරීම මෙන්ම ගෘහස්ත කුකුල් පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා. පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහකන්නේදී ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයිද පෙන්වා දුන්නා. මෙහිදී ඉදිරියේදී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පැහැදිලි කළා. දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවලු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇති බව මේ සාකච්ඡාවේදී අනාවරණ වුණා. තම අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අභියාචන අධිකරණයට අද රීට් පෙත්සමක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් 6ක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට යොදවා තිබුණත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාට සහ අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුදීන් මොහොමඩ් යන අයට රටින් පිට යාම තහනම් කරමින් ඊයේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගයක්ද නිකුත් කළා. 2019 ජනාධිපති වන සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් ඡන්දදායකින් ප්‍රවාහනය කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය ඇතුළු තවත් කරුණු කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබන්න පොලිස්පතිවරයාට දැනුම් දෙනු ලැබුවා. එහිදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියත් ඒ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමකින් තොරව සැකකරු අත්අඩංගුවට ගත හැකි බවයි. පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසට පරීක්ෂා කර ඇති අතර එහි මන්ත්‍රීවරයා නොසිටි බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට දැනුම් දුන් තිදෙනාගෙන් එක් අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී ලෙස කටයුතු කළ අලගරත්න මනෝරංජන් යන අයයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී විශේෂයෙන්ම හිටපු අමාත්‍ය රිචාඩ් බදුරුදීන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහුගේ ආරක්ෂකයෙක් හැටියට ක්‍රියා කළයි. වගේම මේ විමර්ශනයට අදාළවම මෙම පළමු සැකකරු යම්කිසි ආකාරයකින් පාවිච්චි කළ බවට සැකකරන වාහන දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා වැල්ලවත්ත ප්‍රදේශයේ තිබී. එය රේන්ජ් රෝවර් ජීප් රථයක් සහ ඇක්සියෝ වර්ගයේ මෝටර් රථයක්. එම මෝටර් රථ දෙකෙහි තිබී සොයාගනු ලැබුවා ගිනි අවි දෙකක්, පිස්තෝල දෙකක්, ඒ වගේම මැගසින් 4ක් සහ පතරොන් 48ක්. මෙම වාහන දෙක පැද වූ රියදුරන් දෙදෙනා එක් අවුරුදු 56ක පුද්ගලයෙක්, අනිත් තැනත්තා අවුරුදු 45ක පුද්ගලයෙක්. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාත් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් තිදෙනා ඊයේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ලෙස නියෝග කළා. මේ අතර අද උදේ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසා සිටියා. පත්තර වාර්තා කරලා තියෙනවා හැම තැනම තියෙනවා පොලිස් කණ්ඩායම් 6ක් යොදවනවා. රිෂාඩ් බදුදීන් නෑ ඒ යනවා මන්නාරම යනවා කොළඹ යනවා මෙහෙ යනවා මොකද වෙන්නේ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ බොත්තමක් ඔබලවත් රිෂාඩ් බදුදීන් නොපෙනී ගිහිල්ලාද පොලිසියට නෑ ඇත්තටම රංගන දැන් මේ තමයි ඔබ දකින්න ඇති මෑත කාලේ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පිළිපැද්ද ක්‍රමය කියන්නේ අනිවාර්යෙන්ම සැඟ වෙනවා නැත්තම් පලා යනවා. ඉතින් මේ වගේ කාරණා සිද්ධ වෙනවා. එහෙම වුණයි කියලා මේ සම්බන්ධ විමර්ශන අඩාල වෙන්නෙත් නැහැ. මේ කටයුතු වලට අපි සම්බන්ධ වීම අඩාල වෙන්නෙත් නැහැ. අපිට නීතියෙන් පැවරලා තියෙන වගකීම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. ඉතින් මේ නියෝගයේ ලැබුණේ පෙරේද හවස දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් දවස් එකමාරක් විතර ගත වෙලා තියෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම අපිට නීතියෙන් පැවරලා තියෙන වගකීම ඉෂ්ට කරනවා. ඒ අත්අඩංගුවට ගැනීම සිදු කරන්න මේ කණ්ඩායම් විශේෂයෙන්ම නිරත වෙලා ඉන්නවා. මට මෙන්න මේ කාරණාවට ඔබතුමාට හැකිනම් උත්තරයක් දෙන්නකෝ. දැන් සමහරලාට අපේ රටේ ඉතිහාසයේ මේ වගේ දේශපාලන ධාරාවය කවුරු හරි අල්ලන්න ගියාම වටේම මේ හැමතැනම පොලිසිය හොයනවා. හැබැයි සමහර වෙලාවට කියවෙනවා චෝදනා එල්ල වෙනවා දේශපාලනඥයන්ගේ ඇතැම් අයගේ රැකවරණ මත හිටියයි අරවයි මෙව්වයි කියලා. එහෙම හිටියත් අල්ලනවද? එහෙම ඉන්නවා කියලා හැගෙනවද පොලිසියට? අපිට එහෙම තාම කිසි දෙයක් එහෙම කියන්න බෑ. නමුත් කිසිම ප්‍රශ්නයක් නෑ. කොහේ හිටියත් මේ සම්බන්ධව පැහැදිලිව නීතිය ප්‍රතිපාදන පිළිබඳව ගරු නීතිපතිතුමා සඳහන් කරලා එවලා තියෙනවා ලිඛිතව. ඉතින් ඒ අනුව කොහේ හිටියත් අපි අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්ට් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ දේශපාලන පරිගැනීම් විමර්ශන ජනපති කොමිසමට පැමිණියා. ඒ පසුගිය පාලන සමයේ තම පවුලේ සමාජිකයින් දේශපාලන පරිගැනීමට ලක් වූ බවට කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබා දීම සඳහායි. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාවීම හේතුවෙන් වසර 5ක් පුරාවටම පලිගැනීමට ලක් වූ බවයි. කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආයතනය ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපල භාවිත කර ඇති බවට බොරු චෝදනා නගමින් දින 45ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් මෙම පලිගැනීම සිදු වූ බවද යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. යෝෂිත රාජපක්ෂ මහතා දේශපාලන පලිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පවසා ඇත්තේ රජයේ සමයේ පිහිට වූ දූෂණ විරෝධී කමිටුව මගින් පැමිණිලි කර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හරහා මෙම ක්‍රියාව දියත් වූ බවයි. දේශපාලන පරිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා පැයකට ආසන්න කාලයක් සිය කටඋත්තර ලබා දීමෙන් අනතුරුව පිටව ගියා. ඔබතුමා මේ දේශපාලන පරිගැනීමට ඇවිල්ලා තින්නේ මොකටද? කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට සහ රටට සෙත්පතා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන පින්කම් මාලාවේ පළමු අදියර ඊයේ ගංගාරාමේදී පැවැත්වුණා. එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට එම තත්ත්වය මැඩ පැවැත්වීමට පියවර ගන්නා රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු රටවැසියන්ට සෙත්පතා ගංගාරාම විහාරස්ථානයේ රතන සූත්‍රය දේශනා කිරීම ඊයේ ආරම්භ වුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සහ පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා. වුණත් මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් අපි රජයටත් ඒ වගේම ශෞඛ්‍ය ශාස්ත්‍රයටත් ආරක්ෂක විවිධ හමුදාවටත් ඒ වගේම පොලිසියටත් අපෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය අපි ලබා දෙන්නට අපි සූදානම්. අපි කැප්ටන් ගාර්ඩන් කෝවිලේ අපි පූජාවක් කරන්නට අපි දැස් වෙලා තියෙනවා. ඒ වගේම සිකුරාදා අපි දෙවරගහ මුස්ලිම් පල්ලියේ පූජා කරන්නටත් ඒ වගේම සවුන්දා අපි මේ කතෝලික පල්ලියක පූජා කරන්නට මේ රටට සෙත්පතලා පූජා කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් දැක් වූ අදහස් කිහිපයක් දැන්
අපට මේ තියෙන මහා ආර්ථික ව්‍යසනේ ගොඩ එන්න තියෙන හොඳම දේ තමයි 19 අයින් කරලා දාලා රට ඉස්සරහට ගෙනියන. ඒක තමයි අපි සියලු දෙනාම අපේ ආණ්ඩුවේ කරන්න යන්නේ. මේ කොරෝනා ආශ්‍යෙත් ඒකාධිපති විශ්සගෙන ඒම තමයි ඒගොල්ලන්ගේ මුඛ්‍ය පරමාර්ථය කොරෝනා පාලනය කරන්න නැතුව. අද විපක්ෂයේ එක එක බොරු ප්‍රචාර ගෙනියනවා. අපට 150ක් හරියටම දීලා තියෙනවා මේක වෙනස් කරන්න කියලා. ජනතාව බලය දුන්නේ 3-2ක බලය දුන්නේ Tamanට හිතු දේ කරන්න නෙමෙයි. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට යෑම මං හිතන්නේ කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරලා 20 ගෙනල්ලා අපි කරන්න හදන්නේ නොසන්ඩාලකම සහ දේශපාලන තක්කඩිකමට පිළිතුරක් දෙන එක. ජනතාවගේ ඡන්දයෙන් ඍජුවපත් වෙච්ච කෙනාගේ යටතේ තියෙන්න ඕන විධායක බලය එයාට නැවත අරන් දෙන එකයි මේ කරන්නේ. විජේදාස රාජපක්ෂ එබදාම වගේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලව් ලෙටර්ස් ලියනවා. ඒ වගේ ඇතුළ කතා කරනවා අපේ වීරවංශ වීරා ඉන්නවා. කෑ ගහනවා. කලබලතිර ඇතුළ මණ්ඩල කචල්ලේ. 20 වෙනි සංශෝධනය කියන සමස්තයට නෙවෙයි යම්කිසි മന്ത്രിවරයෙක් හෝ කීප දෙනෙක්ගේ විරුද්ධත්වයක් තියෙනවා නම් තියෙන්නේ. ඒකේ අන්තර්ගත සමහර කාරණා දෙක තුනකට තමයි. එහෙම නැතුව සමස්තයක් හැටියට රටේ ජනවරමින් රටේ ජනාධිපති ධූරයටපත් වෙච්ච ජනාධිපතිවරයාට බලය තිබිය යුතුයි කියන කාරණය ගැන කිසිම කෙනෙක්ගේ විවාදයක් නැහැ. ඔබ නැවතත් live at 12 සමගින්. මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිය නිවසට පැමිණි කාන්තාවක් ඝාතනය කොට ගෙලවලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි මිහින්තලේ පොලිසිය පවසන්නේ. මීට දින කිහිපයකට පෙර මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක් ලබාගත් ව්‍යාපාරිකයෙක් වන 60 හැවිරිදි පුද්ගලයෙක් මෙම ඝාතනය සිදු කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි තිතුරු මවක්. විවාහකයින් වන මොවුන් දෙදෙනා අතර පැවති අනියම් සම්බන්ධයක් නිසා ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාව ඝාතනය කොට එම පුද්ගලයාද ගෙලවැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. අසල්වාසීන්ගේ දැනුම් දීමකට අනුව පැමිණි මිහින්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. මේ අතර ගාල්ල රත්ගම වෙරළ තීරයේ තිබී අවුරුදු 35ක් පමණ වයසති කාන්තාවකගේ මෘතදේහයක් හමු වී තිබෙනවා. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. පාස්කුයිරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම ඒ පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී ක්‍රියාමාර්ග නොගත් අයට මෙන්ම ඒ පිළිබඳව තමන්ව දැනුවත් නොකළ අයටද පැවරෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් හේතු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට හේතු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය දින කිහිපේ හිටපු අගමැතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද සාක්ෂි ලබා දුන්නා. ඊයේ සවස සිට රාත්‍රී කාලය දක්වාම සාක්ෂි ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෙහිදී ආරක්ෂක මණ්ඩලයට එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නොකැඳවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කොමිසමේ සමාජිකින් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන්ද හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න විමසුවා. ආරක්ෂක මණ්ඩලයට සාමාන්‍යයෙන් කැඳවන්නේ කවුරුන්ද? ආරක්ෂක මණ්ඩලයට සහභාගී වන අය නම් ගැසට් කරලා තියෙනවා. ඊට අමතරව ඔබේ අභිමතයටත් සමාජිකයන් කැඳවුවද? ඒ කවුද? ඔව් එහෙම කළා. මොකද ආරක්ෂක කවුන්සිලේදී විවිධ විෂයන් සහ මතවාද ඒ කාලේ කතා වුණා. ඉතින් මම කල්පනා කළා මම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී ඉන්න කිහිප දෙනෙකු ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වොත් හොඳයි කියලා. අන්න ඒ නිසා ඒ අය විපක්ෂයේ මන්ත්‍රීවරු වුණත් මම කිහිප දෙනෙක්ව කැඳෙව්වා. 2018 වර්ෂයේදී දින 52ක ආණ්ඩුව කාලේ එවකට හිටපු අගමැතිවරයා එතනට කැඳවුවේ නෑ නේද? ඔව් එතුමා වෙන්නේ නැහැ. ඒකට හේතු වුණේ එකඟතාවක්. මොකද ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වුණා. ඒ විතරක් නෙමෙයි දේශපාලන වියවුල් තත්ත්වයකුත් එතන තිබුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඒ ප්‍රශ්නේ විසඳ ගන්නකම් මම නෑවිත් ඉන්නම් කියලා. ඒකට මමත් එකඟ වුණා. සාක්ෂිකරුවන් කිහිප දෙනෙක්ම කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට කැඳෙව්වේ නෑ කියලා. මට මතක නෑ. ගැසට් පත්‍රයට අනුව ඔහුව කැඳවීම අනිවාර්යම නෑ. මොකද ඔහු ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක් නෙවෙයි. අන්න ඒ නිසා ඔහුව කැඳෙව්වේ නැහැ වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවන්නද කියලා ආරක්ෂක ලේකම්වරයා අහපු වෙලාවේ ඔබ පෙරලා ප්‍රශ්න කළාලු ඔබට පිස්සුද කියලා. ඒක ඇත්තද? කොහොම වුණත් මට ඒක ගැන නම් මතක නැහැ. කොයිම වෙලාවකවත් මං නම් ඒ වගේ වචන භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා මං ඒක තව පිළිගන්නෙත් නැහැ. මුස්ලිම් අන්තවාදය ගැන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී කොපමණ වාර ගණනක් සාකච්ඡා කළාද?
සංඛ්‍යාත්මක වාර ගණනක් නම් මට කියන්න බෑ. ඒ 2016 ඉඳන්ම විවිධ අවස්ථාවලදී ඒ ගැන කතා කළා. විශේෂයෙන්ම IS බලපෑම අපේ රටට එන්න ඉඩ දෙන්න බැහැ කියන පදනමෙන් තමයි එවැනි සාකච්ඡා කෙරුණේ. ඔබ හැම විටම කියනවා අවශ්‍ය උපදෙස් ආරක්ෂක කවුන්සිලෙදි දුන්නා කියලා. එහෙමනම් පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වෙන්න විදියක් නැහැනේ. ඔබ හිතනවාද ප්‍රශ්නේ ඉවරයි කියලා? ඒ වගේ අවස්ථාවලදී ගන්නවන ක්‍රියාමාර්ග ගැනත් මම උපදෙස් දුන්නා. ප්‍රහාරයෙන් පස්සේ බොහොම කෙටි කාලෙකින් අපිට පුළුවන් වුණා සහරාන්ගේ කල්ලිය මුළුමනින්ම විනාශ කරලා දාන්න. පස්සේ IS එකත් කිව්වා සිද්ධිය ගැන වගකීම බාර ගන්නවා කියලා. හැබැයි අපිට තොරතුරු දුන්න විදේශ බුද්ධ්‍යංශවලටත් මේ IS සම්බන්ධකම ගැන හොයාගන්න පුළුවන් වෙලා තිබෙන්නේ නැහැ. එහෙම බලද්දී අනාගතයේදීත් මේ වගේ අන්තවාදයක් ආයෙත් මතුවෙන්නේ නැහැ කියලා හිතන්න අමාරුයි. වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පොලිසියෙන් සොයාගත්තා. ඔබට මතකද? ඒ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් 2 දෙනෙකු නිදහස් වන්නේ ඔබතුමාගේ අත්සනින්. ඒ ගැන මොකද හිතන්නේ? ඒකට වග කියන්න ඕනේ මන් නෙමෙයි. අදාළ පරීක්ෂණ කෙරුවේ වගේම සැකකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය ලේඛන හැදුවෙත් රහස් පොලිසිය නිලධාරීන්. මම දවසකට ලිපි කොච්චරනම් අසං කරනවද? ඒ හැම එකක්ම මම පෞද්ගලිකව හොයලා බලන්නේ නැහැ. පහළ නිලධාරීන් කියනවා මගේ අත්සන ගන්න තියෙනවා කියලා. ඉතින් මම අත්සන් කරනවා. ඒ නිසා මගේ අත්සනින් සැකකරුවන් නිදහස් වුණා කියන එක මට අවබෝධයක් නැහැ. අනෙක් එක මේ වගේ අන්තවාදයට එරෙහිව විටින් විට මම උපදෙස් දීලා තියෙනවා. ඒවා නිසි පරිදි පහළට ගිහිලා නැහැ කියන එක මේ ප්‍රහාරයෙන් පැහැදිලි වන දෙයක්. මමත් මේ රටට ආදරය කරන මිනිහෙක්. කිසිම රාජනායකයෙක් කැමති වෙන්නේ නැහනේ Tamanගේ රටේ අන්තවාදයක් ඇති වෙනවට. මේ අතර සහරාන් හෂීම් එවකට ආණ්ඩුවේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කළේද යන්න සම්බන්ධයෙන්ද ඊයේ කොමිසමේදී හිටපු ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කෙරෙනු අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ පාලන සමයේ සහරාන් හෂීම් ආණ්ඩුවේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා නොකළ බව පැවසුවා. ජනාධිපති කොමිසම අද දිනේත් රැස්වීමට නියමිතයි. 1721ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආරම්භ වූ COVID-19 වෛරසය ආසාදනය වීමේ දෙවනි රැල්ල මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතිනවා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් ඊයේ දිනේ තුලදී ආසාදිතයින් හමුවීමත් සමග කටුනායක ප්‍රදේශයට අද අලුයම 5 සිට නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා. අද අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයටත් ඇදිරි නීතිය පැනවීමට ඊයේ පස්වරුවේ තීරණය කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් සොයා බලන තමයි අපි කටුනායක ප්‍රදේශයට ආවේ. මාගේ දකුණු පසින් ඔබ දකින්නේ කටුනායක ප්‍රධාන බස් නැවතුම් පොළ ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම් පොළයි වෙනදා වගේ නෙවෙයි පාළු ස්වභාවයක් ගන්න. ඉතින් මේ කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් නිදහස් වෙළඳ කලාපයේ සේවක මහත්ම මහත්මීන්ට Tamanගේ රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් සිය රාජකාරී සඳහා යා හැකි. ඔබට පෙනෙනවා ඇති මේ එම රාජකාරී සඳහා සේවක මහත්මීන් ප්‍රවාහනය කරන වෑන් රථයක්. ඔන්න ඔවැනි ආකාරයට මෙම සේවක මහත්මීන් ප්‍රවාහනය කිරීමේ අවස්ථාවක් උදා වෙනවා. වෙළඳසැල් වසා දමා තිබූ අතර රථවාහන ධාවනයේද සීමා කර තිබෙනවා. පොලිසිය රථවාහන පරීක්ෂා කිරීමද අද දිනේ තුල සිදු කෙරුණා. නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන්ට තම සේවා ස්ථාන කරා යාමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ තම සේවා ස්ථානයේ හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස යොදා ගැනීමත් සමගයි. ඊයේ දිනේ තුලදී පමණක් COVID-19 ආසාදිතයින් 130 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. මෙම පුද්ගලයන්ගෙන් 50 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් එම කම්හලේ සේවය කරන පුද්ගලයන්ගේ ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සමාජිකයන් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා පුකුරෙන් මේ වන විට හමු ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1721ක්. ඔක්තෝබර් මාස 5 වෙනි දින සිට 11 වෙනි දින දක්වා කාලය තුල COVID-19 ආසාදිතයින් 1186 දෙනෙකු වාර්තා වූ අතර මේ මාස 12 වෙනි දින ආසාදිතයින් 121 දෙනෙකු සහ 13 වෙනි දින ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම ඊයේ දිනේ තුල වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 130ක්. මේ අතර කොළඹ ජාතික රෝහලින් ආසාදිතයින් හමුවීමත් සමග රෝහලින් සිදු කරන ප්‍රතිකාර සේවාවන්හි වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළේ. කෙනෙක්ගෙන් කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙච්ච බවට අපිට කිසිම සාක්ෂියක් දැනට ලැබිලා නැහැ. ඒ රෝගය වැළඳිච්ච දෙතුන් දෙනාටත් රෝගය වැළඳිලා තියෙන ඒගොල්ලෝගේ නිවසේදී. ඉතින් දැනට අපේ රෝහලේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. නමුත් රෝහලේ තදබදය අවම කරන්න අවශ්‍ය වෙන නිසා අපි සායන වලට
රෝගීන් පැමිණීම අත්‍යවශ්‍ය නොවන අවස්ථාන්වලදී රෝගීන්ට තමන්ගේ නිවෙස්වලටම බෙහෙත් යැවීමේ වැඩපිළිවෙල යොදාගෙන තියෙනවා. නැවතත් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැනට ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය පිළිබඳව අපිට ගැටලුවක් ඇති වෙලා නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට සේවකීන් පැමිණෙනවා. අපේ සේවාවන් අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන යාමේ හැකියාව අපිට තියෙනවා. ඊට අමතරව මේ රෝගීන් අනවශ්‍ය ලෙස එකතු වීම වැළැක්වීමට ගත තවත් පියවරක් තමයි මම හිතන්නේ අර කලින් වතාවේ වගේම තමන්ගේ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් බෙහෙත් ලබා ගන්න පුළුවන් ජාතික රෝහලේ තියෙන ක්ලිනික් කාඩ් එකකට දුර ගෙවාගෙන ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරලා හරි පෞද්ගලික ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරලා හරි මේ ජාතික රෝහලට මෙන්න ඕනේ නැහැ. තමන්ගේ ආසන්න රජයේ රෝහලෙන් ඒ බෙහෙත් ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. COVID-19 වෛරසය පැතිර යාම හමුවේ වේයන්ගොඩ ප්‍රදේශයේ වසා දමා ඇති එළුවාපිටිය මාලිගාතැන්න සහ කූරිකොටුව යන ප්‍රදේශවල සියලුම මාර්ග තවදුරටත් වසා දමා ඇති බවයි මීරිගම සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. මේ අතර තංගල්ල සහ මොරකැටි ආර ප්‍රදේශවල අද දින PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මොරකැටි ආර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට COVID-19 ආසාදිතයෙකු පැමිණීමයි. එම ආසාදිතයා පැමිණීම හේතුවෙන් ඔහුගේ සමීපතමින් සහ ආශ්‍රිතයින් 37 දෙනෙකුද නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර රට තුළ ව්‍යාප්තව පවතින COVID-19 වෛරසය පාලනය කිරීමට නම් සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන යන නීති රීතීන් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පවසනවා. මේක බිය යුතු තත්ත්වයක් කියලා නම් මම කියන්නේ නැහැ. නමුත් අපිට කිසිසේත්ම නොසලකා හරින්න පුළුවන් තත්ත්වයක් කියලා කියන්න බෑ. තාමත් හොඳින් හිතට ගන්න ඕන මේ රෝගීන් පැතිරෙනවායි කියන්නේ අපිට පාලනය කිරීමෙන් තොර නැත්නම් පාලනයෙන් ගිලිහී යන්න තියෙන ඉඩ වැඩි වෙනවා. අපි ඒ නිසා තමයි අපි හැම වෙලේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය සහාය ලබා දෙන්න අපිට මේ රෝගීන් තත්ත්වයේ රෝගීන් මතුවෙන සංඛ්‍යාවන් පාලනය කරන කළ හැකි මට්ටමින් පවත්වාගෙන යන්න. එසේ කළොත් මම හිතනවා මේක බිය යුතු තත්ත්වයක් බවට පත් වෙන්නේ නැහැ. එසේ නොකළොත් නම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී බිය යුතු තත්ත්වයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. අද දිනේ තුල නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 254 දෙනෙකු පිටව යාමට නියමිතව තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 88ක පුද්ගලයන් 9703 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 3,48,909ක්. මෙරටින් හමු වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 5170ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම 3357 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවත් රෝගීන් 1800 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම් සිදු කෙරුණා. එහිදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ. ඒ අතර තිදරු මවක්ද වන බව පොලිසිය සඳහන් කළා. පොලිස් විශේෂකාර්ය බලකා තංගල්ල කඳවුරේ නිලධාරීන් තංගල්ල පට්ටියපොළ සහ නටලුපිටිය යන ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 20ත් 35ත් අතර වයසට පසුවන අදාළ පුද්ගලයින් මීට පෙරද හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් බවයි විශේෂකාර්ය බලකාය සඳහන් කළේ. මද්‍රව්‍ය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තංගල්ල පොලිසිය වෙත බහර දුන්නා. අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ විෂ මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයෙක් අනුරාධපුර බස් නැවතුම් පොලාසල වෙළඳසැලක සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙට්ටිපුර ප්‍රදේශයේ පදිංචි 57 වෙනි සැකකරු වෙළඳසැලෙහි සේවය කරන අතරතුර මද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් සහ තුල්නම් මද්‍රව්‍ය ග්‍රෑම් 160ක් කුඩා විද්‍යුත් තරාදියක්ද සොයා ගැනීමට හැකි වුණා. ගාල්ල අක්මීමන පොලිසිය වලහන්දුව ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන 35 සැවරිදි තිදරු මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සන්තකයේ තිබී කේරළ පැකට් 50ක් සහ මත් ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 43800ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. මේ අතර ගාල්ල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පියදිගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවටගත් සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝගමත ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. 53 වෙනිදී අදාළ සැකකරු කුලියට ලබාගත් සුපිරි මෝටර රථයක් උපයෝගී කර ගනිමින් මද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. අද දිනේදී දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මේ අතර ඊයේ දින ප්‍රදේශ කිහිපයකට වර්ෂාවත් සමග හමා ගිය තද සුළං තත්ත්වය නිසා ජීවිත හානි මෙන්ම දේපල හානිත් ඇතිව තිබුණා.
අද දිනේත් බස්නාහිර සබරගමු මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ හරහා හමා ගිය තද සුළඟක් නිසා ගල්ගමුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. නිවසේ සිටි 84 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මේ අතර වරකාපොළ එලිපොන්ගම ප්‍රදේශයේ නිවාස 7කට හානි සිදුව ඇති අතර එක් නිවසකටද අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන වැසි නිසා විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. එමෙන්ම මවුස්සා කැලේ සහ කාසලොඩි ජලාශ පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා. ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 3 කෝටි 87 ලක්ෂය ඉක්මවා ඇත්තේ ආසාදිත මරණ දසලක්ෂ 96,000ක් සමගින්. ඒ සමගින් දැන් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ලැයිස්තුවේ තවමත් පෙරමුණේ පසුවන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81 ලක්ෂය ඉක්මවා ඇත්තේ ආසාදිත මරණ 2,21,000ක් වාර්තා කරමින්. මේ අතර කුඩා කණ්ඩායම් වශයෙන් එක් රැස්වීම හරහා වෛරස ව්‍යාප්තිය ශීඝ්‍ර වී ඇති අතර ඉරට ප්‍රාන්ත 36කින් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ 73 ලක්ෂයකට අධික සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ඉන් ලක්ෂ 15ක් පමණ වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. එමෙන්ම ඉතාලියේ ගත වූ දිනේදී දෛනික ආසාදිතයින් 7,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණේ වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට හඳුනාගත් වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව ලෙසයි. මේ අතර ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රොන් ඊයේ නිවේදනය කළේ ප්‍රංශයේ පැරිස් ඇතුළු ප්‍රධාන නගර 8ක් සඳහා රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවයි. ඕරුදිර ගණයට අයත් පුද්ගලයින් හට වෛරසය වැළඳීමේ අඩු අවදානමක් ඇති බවත්, වෛරසය වැළඳුනහොත් දරුණු තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය අවම බවත්